කතා බහට ලක් වෙලා තියෙන එකක් තමයි මේ පොහොර කියන එක. ඒ පිළිබඳව සිද්ධ වෙන සමහර සංවාද සහ සමහර මතත් එක්ක බලපුවාම මට හිතුණා මේ පිළිබඳ මිනිස්සුන්ට ඒ තරම් ලොකු දැනුමක් නැහැ වගේ. ඒ කියන්නේ විද්‍යාත්මක දැනුමක් නැහැ වගේ කියලා මට හිතෙනවා. ඒකින්ද මට හිතුණා මේ පිළිබඳව මම දන්න දේවල් ටිකක් පැහැදිලි කරන්න. මම මේ හැම දෙයක්ම දන්නේ නැහැ. නමුත් මම දන්න දේවල් ටික පැහැදිලි කරපුවාම මට හිතෙනවා මේ පිළිබඳ යම් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. හරිද? දැන් ගහකට පොර ඕනි වෙන්නේ මොකටද? දැන් සිංහරාජ වනාන්තරය ගමු අපි. සිංහරාජ වනාන්තරයේ තියෙන්නේත් ගස්නේ. ෂෝක් එකට හැදිලා තින්නේ නේද? කිසිම ඌනතාවයක් නැහනේ. ඉතින් ඒකට පොර දාන කෙනෙක් නැහනේ කවුරුත්. නේද? ඒක තමයි. ඒකත් එක්ක නිකන් මේක සංසන්දනය කරලා බලන්න ඕනි මේ ඇයි මෙහෙම පොර ඕනි වෙන්නේ කියලා. ඊට කලින් මට ඕනි කියන්න මෙහෙම මොනම ගහක් වර්ධනය වෙන්න වුණත් මූලද්‍රව්‍ය ටිකක් ඕනි වෙනවා. හැම මූලද්‍රව්‍යයක්ම නෙමෙයි මූලද්‍රව්‍ය ටිකක් ඕනි වෙනවා. ඒ ඕනි වෙන මූලද්‍රව්‍ය වලට කියන අපි ඛනිජ පෝෂක කියලා. හරිද? ඒ මූලද්‍රව්‍ය වලින් මෙන්න මේවා. හරිද? මේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් ඔන්න ඒ මූලද්‍රව්‍ය ටිකක් ගහකට උරා ගන්න ඕනි ගහේ වර්ධනය සිදුවීම සඳහා. හරිද? මේකෙන් ඔය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන ඒවා ගත්තොත් කාබන් නම් වායුගෝලයෙන් ගත්තකි කාබන් ඩයොක්සයිඩ් විදිහට. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ගන්න පුළුවන් ජලයෙන්. ඒ හින්දා ඒවයේ කොහොමත් අඩුපාඩුවක් කිසිම ගහකට ඇති වෙන්නේ නැහැ. හොඳට කාබන් ඩයොක්සයිඩ් තියෙනවා වායුගෝලේ. ඊට පස්සේ මේ ජලයෙන් ලැබෙනවානේ හයිඩ්‍රජන් ඔක්සිජන් ලැබෙනවා. හරිද? එතකොට ඊළඟට මේ කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් විතරක් නෙමෙයි. තව අංශු මාත්‍ර වශයෙන් ඕනි කරන මූලද්‍රව්‍ය ටිකකුත් තියෙනවා. දැන් යකඩ තියෙනවා, කොපර් තියෙනවා, සිංක් තියෙනවා. ඒ වගේ ඒවයිනුත් මම මෙන්න මේ ටික චුට්ටක් අයින් කරන්නම් මෙන්න මෙහෙම. ඔය දැන් ඉතුරු වෙනවනේ NPK කියලා එකක් නේද? නයිට්‍රජනුයි, ෆොස්ෆරස්ුයි, පොටෑසියම්නුයි. ඔය තුන තමයි ගහකට පසෙන් වැඩියක්ම ලබා ගන්න වෙන්නේ. දැන් කෘෂිකාර්මික භූමියක භෝග වගා කරනකොට ඒ භෝගයේ වර්ධනය වෙනකොට නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් විශාල වශයෙන් ඒ ගහ උරා ගන්නවා. උරාගෙන බඩඉරිඟු කියමුකෝ. බඩඉරිඟු කරල් හැදෙනවා. බඩඉරිඟු ටොන් ගානක අස්වැන්නක් ලැබුණා කියලා හිතන්නකෝ අක්කරයකින්. ඒ ටික අපි සමහර වෙලාවට එතනින් වෙන් කරගෙන අර බඩඉරිඟු කල්ල වටේ තියෙන ටිකත් එක්ක අරගෙන කොළඹට ගේනවා. හිතන්න එතකොට ඒ ලැබිච්ච අස්වැන්නේ තියෙනවා මොනවද? නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් අර ගහ උරාගත්ත. ඒතර ඕක හැම කන්නයක් ගානෙම කෙරෙනකොට පසෙන් පෝෂක ගහ උරා ගන්නවා. අස්වැන්න තුල ඒවා තියෙනවා. ඒවා ඒ වගා භූමියෙන් අයින් වෙනවා. උරා ගන්නවා, අස්වැන්න හැදෙනවා, අයින් වෙනවා. ආයෙත් උරා ගන්නවා, අස්වැන්න හැදෙනවා, අයින් වෙනවා. ඔහොම කාලයක් ගහ මෙහෙම පෝෂක උරාගන්න පසේ තියෙන මේ මූලද්‍රව්‍ය පෝෂක ප්‍රමාණය මොනවා වෙනවද? අඩු වීගෙන යනවා. එහෙනම් ඒ අඩු වෙන ප්‍රමාණය නැවත පසට මොනවා කරන්න ඕනේද? ලබා දෙන්න ඕනිනේ. අන්න එහෙම ලබා දීම සඳහා තමයි පොහොර ඕනි වෙන්නේ. එහෙනම් පොහොර ඕනි වෙන්නේ පසෙන් අස්වැන්න විදිහට ඉවත් වන පෝෂක මූලද්‍රව්‍ය ටික නැවත පසට ලබා දෙන්න තමයි පොහොර ඕනි වෙන්නේ. ඉතින් මේ පොහොර ප්‍රධාන වශයෙන් දෙකකට බෙදන්න පුළුවන්. හරිද? එකක් තමයි රසායනික පොහොර. අනිත් එක තමයි කාබනික පොහොර. රසායනික පොහොරයි කාබනික පොහොරයි. හරි? දැන් මේ රසායනික පොහොර කියලා ගත්තොත් ඒවා තනිකරම රසායනික ද්‍රව්‍ය. බොහෝ විට ලවණ. හරි? එතකොට ඒ යටතේ ප්‍රධාන වශයෙන් ගන්නවා අපි නයිට්‍රජන් ලබා දීමට යූරියා. නයිට්‍රජන් ලබා දෙන්න යූරියා භාවිතා කරනවා. දෙවෙනි එක පොටෑසියම් ලබා දීමට මියුරියේට් of potash කියන එක MOP කියන පොහොර වර්ගයේ පාවිච්චි කරනවා. හරි? තුන්වෙනි එක එතකොට ෆොස්ෆරස් ලබා දීම සඳහා සුපර් ෆොස්ෆේට්.
කියන පෝර වර්ගයේ පාවිච්චි කරනවා. ඉතින් එක එක ගහට ඕනි කරන මේ නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් අනුපාත වෙනස් වෙනවා. ඒ අනුව මේවා එක එක ප්‍රමාණයට මිශ්‍ර කරලා පොහොර මිශ්‍රණත් හදනවා. ඔය කෘෂි විද්‍යාව එහෙම ඉගෙන ගන්න ළමයි පොහොර මිශ්‍රණ හදනකොට ඒවා එකතු කරන්න ඕනි ප්‍රමාණයන් එහෙම ගණනුත් හදනවා. තව මීට අමතරවත් රසායනික පොහොර තියෙනවා. මම මේ කිව්වේ ප්‍රධාන ඒවා. හරිද? ඊට පස්සේ දැන් අපිට මේ ලොකුම කතන්දරේ මේ දවස්වල මේ ලොකු අලකලංචියක් බවට පත් වෙලා තියෙනවානේ. මෙන්න මේක මේ මොනවද මේ කාබනික පොහොර කියන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නේද? සමහර අයට තේරෙන්නේ නැහැ කාබනික පොහොර කියන්නේ මොකක්ද කියලා. හරි? මම මෙතන ලියන්නම් කාබනික පොහොර කියන එක සමන්විත වන්නේ මේක සමන්විත වන්නේ ශාක සහ සත්ව හරිද? මල අපද්‍රව්‍ය. මල අපද්‍රව්‍ය කියපුවා මම මේකෙන් අදහස් කරන්නේ මේ අසූචි විතරක් කියන එක නෙමෙයි. ගහකින් ගැලවිලා වැටෙන කොළ. ඒක මියගිය කොටසක්නේ. සතෙක්ගේ මූර්ත දේහයක්. ඒකත් ඒකට ගන්න පුළුවන්. සතෙක්ගේ මේ අසූචි නැත්තම් බෙටි ඒවත් ගන්න පුළුවන්. හරි? එහෙම තමයි මේක වෙන්නේ. ශාක සහ සත්ව මල අපද්‍රව්‍ය වලින් තමයි කාබනික පොහොර සමන්විත වන්නේ. ඉතින් කාබනික පොහොර වලටත් දෙන්න පුළුවන් කතන්දර ගොඩාක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙහෙම. දැන් අපි ගත්තොත් කොළ පොහොර. කොළ පොහොර. හරිද? අර අපි ඉස්සර ගෙවල් වල ගෙවත් අතු ගාලා පැත්තකට ගොඩ ගහනවා. ඊට පස්සේ ඒක දිරලා ගිහිල්ලා පොහොර බවට පත් වෙනවා. කොළ පොහොර. හරිද? ඊට පස්සේ අපිට හරි ප්‍රසිද්ධ එකක් තමයි ගොම පොහොර. ගොම පොහොර. ඒ කියන්නේ ගවයින්ගෙන් ලබා ගන්නා ගොම වලින් ඒවා දිරා ගියාට පස්සේ ලබා ගන්න පොහොර ගොම පොහොර. හරිද? ඊට පස්සේ එළු පොහොර. එළු බෙටි වලින් හදන ඒවා. හරිද? ඊතර කුකුල් පොහොර. කුකුල් පොහොර. ඒතකොට ඒක ඇවිල්ලා අර කුකුළු ඇති කරන කූඩු වල බිමට දානවා ඔය මොකක් හරි ලිටර් එකක් නැත්නම් අසුරණුවක්. ඒ අසුරණුවේ තියෙන ඒවයි උන්ගේ මල ද්‍රව්‍යයයි ඒ ඔක්කොම එකතු වෙලා හැදෙන එක තමයි කුකුල් පොහොර කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ තව තියෙනවා මෙහෙම හේකුත් ගුවානෝ පොහොර. ගුවානෝ පොහොර කියලා කියන්නේ ඔය මේ වවුලන්ගේ මල ද්‍රව්‍ය එකතු වෙලා හදන ඒවා තමයි ගුවානෝ පොහොර කියලා කියන්නේ. ඔය අතර තව එකක් තියෙනවා. හරිද? ඒ තමයි කොම්පෝස්ට් පොහොර. කොම්පෝස්ට් පොහොර. කොම්පෝස්ට් පොහොර කියන එක ඉබේ හැදෙන්නේ නැහැ. ඒක බයොලොජි සිලබස් එකේ තහනවා කොම්පෝස්ට් පොහොර ඉබේ හැදෙන්නේ නැහැ. හරිද? කොම්පෝස්ට් පොහොර මිනිසාගේ මැදිහත් වීම මගින් මේ මොනවා හරි ශාකමය හෝ සත්වමය ද්‍රව්‍ය ඒවා ජීර්ණය වෙලා හරිද? ඒවා ජීර්ණයට ඕනි කරන තත්ත්ව සපයලා දීලා මිනිසාගේ මැදිහත් වීමෙන් හදන ඒවා තමයි කොම්පෝස්ට් පොහොර කියලා කියන්නේ. හරිද? ඊට අමතරව තව සමහර විට දැන් මම ලියන්න නැතුව ඉන්නම් නාගරික කාබනික අපද්‍රව්‍ය. ඒ කියන්නේ නාගරික කැලිකසල කියලා කියන්නේ අපි. හැබැයි ඒකට ඔය පොලිතීන්, ප්ලාස්ටික් ඒවා ගන්න බෑ. නාගරික අපද්‍රව්‍ය දැන් අපි දෙනකොට දෙනවනේ වර්ගීකරණය කළා දිරණ ද්‍රව්‍ය කියලා දෙන්නේ. හරිද? අන්නේ නාගරික අපද්‍රව්‍ය අරගෙනත් පොහොර හදන්න පුළුවන්. ඒක කොම්පෝස්ට් කරන්නත් පුළුවන්. පැහැදිලිද? ඊට අමතරව තව තියෙනවා දියර පොහොර කියලා જાතියක්. ඒක හදන්නේ මුහුදු ඇල්ගාවන්ගෙන්. මුහුදු ඇල්ගාව අරගෙන ඒවා බ්ලෙන්ඩ් කරලා දියරයක් විදිහට හදන්නේ. ඒකත් රසායනික පොහොරක් නෙවෙයි. ඒකත් කාබනික පොහොරක්. මේ සියල්ලම වැටෙනවා කාබනික පොහොර කියන පැත්තට. පැහැදිලි නේද? එතකොට දැන් මේ අපේ ගොවීන් සෑහෙන කාලෙක ඉඳන් පුරුදු වෙලා තියෙනවා මෙන්න මේවා වැඩිපුර යොදන්න, රසායනික පොහොර වැඩිපුර යොදන්න. ඒ කියන්නේ රසායනික පොහොර සුළු ප්‍රමාණයයි දාන්න ඕනි. හරිද? ඉක්මනින් ගහට උරා ගන්නවා, ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා. ඒ හින්දා මේක ඒගොල්ලෝ භාවිතා කරන්න වැඩිපුර පෙළඹිලා තියෙනවා. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි මේ පොහොර ලංකාවේ නිෂ්පාදනය කිරීම සඳහා ඒ තරම්ම උනන්දුවක් නැහැ. මේ පොහොර විදේශීය රටවල් වලින් ආනයනය කරනු ලබනවා. එතනත් පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් විශේෂඥයන්ගේ අවධානය යොමු වෙන්න ඕනි. අපිට මේ පොහොර ලංකාවේ හදන්න බැයිද කියන එක පිළිබඳව මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද දැන් ඒ මොනොත් මේක මාතෘකාව දිග්ගැස්සෙනවනේ. හරිද? මේ හැබැයි ඉතින් අපේ
තියෙනවනේ ඔය එප්පාවල තියෙනවනේ රොක් පොස්පේට් කියන එක එප්පාවල පොස්පේට් නිදී එහෙම හරිද? ඒ වයින් සමහර පොහොර වර්ග හදන්න පුළුවන් වෙයි. එතකොට වැඩි තියෙන අපි ඒකත් ඔය කොහේ හරි සමාගමකට දීලා දාන එකනේ කරන්නේ. එතකොට මේ පොහොර ගෙන්වීම බොහෝ විට බහුජාතික සමාගම් අතරට ගිහින් සමහර විට දකින්න ලැබෙනවා මේ විදේශීය රටවල් වල නිසි ප්‍රමිතියට නිපදවපු නැති අපද්‍රව්‍ය අඩංගු පොහොර වර්ග ලංකාවට ගේනවා. මෑත කාලේ වෙනකම්ම ඉස්සර ඉඳන්ම එහෙම තමයි උනේ. ඉතින් ඒක දන්නවනේ ලංකාවේ හැටි කොමිස්න් අරවා මේවා ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. ඉතින් ඒක නිසා සමහර වෙලාවට මේ ගේන රසායනික පොහොර තුලත් වල් පැල ඇටි බීජ අන්තර්ගත වෙච්ච අවස්ථා සමහර වෙලා හම්බ වෙලා තියෙනවා. එතකොට ව්‍යාධි ජනකයෝ හිටිය අවස්ථා හම්බ වෙලා තියෙනවා. එතකොට ඒ ඔක්කොටම වඩා බැරලෝහ අයන තියෙන අවස්ථා නම් ඕනි තරම් හම්බ වෙලා තියෙනවා. හැබැයි ලෝකේ සමහර දියුණු රටවල් වල මේ පොරම පාවිච්චි කරනවා. ඒ වගේ බැරලෝහ නැහැ. ඒතකොට ඇත්තටම බලපුවාම දැන් මේ රසායනික පොහොරවල තියෙන මේ බැරලෝහ ප්‍රමාණය රඳා පවතින්නේ බොහෝ වෙලාවට ඒකේ පියුරිෆයි එහෙම නැත්නම් ඒක පියුරිෆයි කරන එක ඒක පිරිසිදු කරන එක මත තමයි රඳා පවතින්නේ. ඒ අනුව අපිට ගෙනහලා තියෙන්නේ මෙතෙක්කල් බාල වර්ගයේ පොහොර කියන එක තමයි එකෙන් පැහැදිලි වෙන්නේ. මගේ අද කල්පනාව මේ රසායනික පොහොර ගැන කතා කරන්න නෙමෙයි කාබනික පොහොරනේ දැන් මාතෘකාව රටේ. ඒ හින්දා ඒක ගැන කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් බලමු අපි මේ කාබනික පොහොර පසට දාපුවාම මොකද්ද වෙන්නේ කියලා. හරි. ඊට කලින් මම කියන්නම් රසායනික පොහොර දැම්මොත් ඒක දාන්නේ කැටයක් විදිහටනේ. හරිද? ඒ දාන රසායනික පොහොර ගිහිල්ලා මේ පසේ තියෙන ජලයේ දිය වෙනවා. අද දැම්මොත් හෙට වෙනකොට ජලයේ දිය වෙනවා. දිය වෙලා මේ භෝග ශාකයේ මගින් උරා ගන්නවා. ඒ උරා ගන්න පුළුවන් විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ෂණිකව උරා ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. හරි. ඉතින් මේ දේවල් පිළිබඳ දැනුම සමහර වෙලාවට නැතුව තමයි සමහර ඇමතිවරු එහෙම කතා කරනවා අපිට පේන්නේ. ඉතින් ඒක නිසා මම හිතනවා මේ වගේ ඒවා ඉන්නත් ඒගොල්ලන්ට යම් දැනුමක් ලබාගෙන එහෙම ඒ පිළිබඳව කතා කරනවා නම් හොඳයි කියලා හිතනවා. හරි. එතකොට දැන් රසායනික පොහොර දැම්මහම ඒ රසායනික පොහොර මේ වතුරේ දිය වෙලා තමයි මේ මුල් වලින් උරාගන්නේ. හරිද? දැන් අද දැම්මොත් හෙට අනිද්දා වෙනකොට මේක මොනවා කරලා ඉවරයිද? උරාගෙන ඉවරයි. හරි. හැබැයි කාබනික පොහොර මේ තියෙන කාබනික පොහොර නම් මේ කාබනික පොහොර එහෙම උරාගන්න බෑ. කාබනික පොහොර වල තියෙන ශාක සත්වවල අපද්‍රව්‍ය ටිකනේ තියෙන්නේ. ඒවා කාබනික සංයෝගනේ. මේක වියෝජනය වෙන්න ඕනි. මම ඒකත් ඔබට මෙහෙම පෙන්නන්නම් මෙන්න මෙහෙම තියෙනවා නම් මේ කාබනික පොහොර ටික. හරිද? මෙහෙම තියෙනවා නම් මේ තියෙන කාබනික පොහොර නම් මේ කාබනික පොහොර ටික වියෝජනය වෙන්න ඕනි. හරි. වියෝජනය වෙලා එතකොට ශුද්‍රජීවී වියෝජනය කියලා මම දාන්නම් මෙතන. හරි. ශුද්‍රජීවී වියෝජනය. දැන් කාබනික පොහොර කියලා ගත්තාම කොළ පොහොර ගත්තොත් නම් වියෝජනය වෙලාම නැහැ. කොම්පෝස්ට් පොහොර ගත්තොත් එහෙම වියෝජනය වෙලා තියෙන්නේ. හරිද? ඒ වුණාට ඒ කොම්පෝස්ට් පොහොර උනත් දාපු ගමන් අර වගේ රසායනික පොහොර වගේ උරා ගන්න බෑ. ක්ෂණිකව උරා ගන්න බෑ. හරි. මොකද කාබනික සංයෝගනේ තියෙන්නේ. ඒතකොට ඒ කාබනික පොහොර ශුද්‍රජීවීන්. කොහේ ශුද්‍රජීවීන්ද? මේකට සෙට් වෙනවා පසෙන් එනවා ශුද්‍රජීවීන්. හරි. පසේ ඉන්නවා ශුද්‍රජීවීන්. ඒගොල්ලෝ සෙට් වෙලා වියෝජනය කරන ශුද්‍රජීවීන්. ශුද්‍රජීවී වියෝජනය වීම මගින් අර තියෙන මෙන්න මේ වගේ ඒවා NO3- PO4 හරිද? පොටෑසියම් ධන අන්න ඒ වගේ අයන නිදහස් කරනවා. මේ අයන නිදහස් කරන සෑහෙන කාලයක් ගත වෙනවා. දාපු ගමන්ම නම් නිදහස් වෙන්නේ නැහැ. එතකොට මේක අර දිරලා සෑහෙන්න මෙහෙම කුඩු බවට පත් වෙලා ඊට පස්සේ අයන බවට පත් වෙලා ඊට පස්සේ තමයි මේකට උරාගන්නේ. එහෙමනම් අනිවාර්යෙන්ම රසායනික පොහොර දාන ගහකට ඒ වෙනුවට කාබනික පොහොර දානවා නම් රසායනික පොහොර දාන කාලයේදී මේක දාලා හරියන්නේ නැහැ කියන එක ඕනම කෙනෙකුට තේරෙනවා. දාන්න ඕනි වයස තියෙනවා නම් ගහේ ඊට ටිකක් මෙහායින් තමයි දාන්න ඕනි. නැත්තම් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. පැහැදිලිද ඒක? ඒකයි කාබනික පොහොර වල ස්වභාවය. හරිද? අනිත් එක කාබනික පොහොර වියෝජනය කරන්න මේ පසේ ඉන්න ශුද්‍රජීවීන් වැදගත් වෙනවා. මේ පසේ ඉන්න ශුද්‍රජීවීන් මේ කාබනික පොහොර වලට ගිහිල්ලා තමයි ඒක වියෝජනය කරලා ඒකේ තියෙන පෝෂක ටික මොනවා කරන්නේද? නිදහස් කරන්නේ. හැබැයි දැන් අර රසායනික පොහොර දාපුවාම ඒවයි තියෙන ලවණ වතුරේ දිය වෙච්ච ගමන් පෝෂකේ නිදහස් වෙනවා. මං කිව්වේ ඒක අද දැම්මොත් හෙට නිදහස් වෙනවා. සමහරට මේක දාලා විතරලා සති 2ක් 3ක් සති 4ක් විතර වගේ යන්නත් පුළුවන්. ඒක කාබනික පොහොරේ තියෙන ස්වභාවය මත වෙනස් වෙනවා. ඒතර අර දාන කාලය පිළිබඳ තීරණයක් ගන්න ඕනේ. හරි. ඊළඟට මේ කාබනික පොහොර යොදන එකේ
යම් යම් දේවල් දැනගෙන කරේ නැත්නම් ගැටලු ඇති වෙන්න පුළුවන්. හොඳ උදාහරණයක් තමයි මෙහෙම අපි ගොම පොහොර යොදනවානේ. ඔය ගොම පොහොර යොදනකොට දැන් අපි අලුතින්ම මේ අලුත්ම ගොම පොහොර යෙදුවොතින් එහෙම කියන්නේ ටිකක් පරණ වෙච්ච නැති ගොම පොහොර යෙදුවොත් මහර ප්‍රශ්නයක් වෙනවා. ඒක ගොඩක් අය දන්නේ නැහැ. හරිද? පරණ නොවු ගොම පොහොර යොදපුවාම හරි. ඔය ඕනෑම තියෙනවා මේ කාබනික පොහොරවල CN අනුපාතය කියලා එකක්. CN අනුපාතය කියලා. හරිද? මේ පරණ නොවු ගොම පොහොර දැම්මොත් මේ විදිහට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මේකේ කාබන් තියෙන ප්‍රමාණය වැඩි, ඊට සාපේක්ෂව නයිට්‍රජන් තියෙන ප්‍රමාණය අඩුයි. පැහැදිලිද ඒක? එතකොට මේක වියෝජනය කරන්න යනකොට මේක වියෝජනය කරන සුද්ධ ජීවීන්ට කාබනුත් ඕනි, නයිට්‍රජනුත් ඕනි. පැහැදිලිද ඒක? එතකොට සුද්ධ ජීවියාට මේකේ කාබන් ගොඩාක් තියෙන හින්දා මෙතන සුද්ධ ජීවීන් ගොඩාක් හැදෙනවා. හැදුනම් පස්සේ උන්ට ඕනි ගානට මේකේ නයිට්‍රජන් නැති වුනහම මාර වැඩේ වෙන්නේ. මොකද්ද කරන්නේ? පසෙන් නයිට්‍රජන් ඇදලා ගන්නවා. එහෙනම් පසෙන් නයිට්‍රජන් ඇදලා ගන්නවා. පසෙන් නයිට්‍රජන් ඇදලා ගත්තාම ගහට නයිට්‍රජන් අඩු වෙනවා. අඩු වෙලා ගහ කහපාට වෙනවා. දැන් ගහට පෝෂක දෙන්නනේ අපි මොනවා කළේද? ගොම පොහොර දැම්මේ. අන්තිමට උනේ පසේ තියෙන පෝෂක ටික මෙතෙන්ට ගන්නවා. එහෙමනම් ඒකෙදි ගොම පොහොර පරණ වෙන්න ඇරලා ඒක වෙන තැනක වියෝජනය වෙලා තමයි මෙතෙන්ට ගෙනහල්ලා දාන්න ඕනේ. බැරි වෙලාවත් මේ දාන කාබනික පොහොරේ කාබන් ප්‍රමාණය වැඩියෙන් තිබිලා නයිට්‍රජන් අඩු වුණොත් එහෙම ඒක වියෝජනය කරන සුද්ධ ජීවීන් ටික නයිට්‍රජන් අඩුපාඩුව මෙතනින් ගන්නවා. පස්සේ සමහර විට මේක සම්පූර්ණ වියෝජනය වුණාන් පස්සේ ඒ ටික හම්බ වෙන්න පුළුවන්. නමුත් එතකොට ගහට නයිට්‍රජන් ඕනි කාලෙදි ගහට නයිට්‍රජන් නැති වෙලා ගිහින් ගහ හොඳටම කේන්දෑරි වුණාට පස්සේ මේකේ තියෙන නයිට්‍රජන් ටිකත් එක්ක නිදහස් වෙනවා. අවුල්නේ ඒක. ඊළඟට කුකුල් පොර පදම් නොකර ගෙනලා දැම්මොත් එහෙම ඒකේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි, ඇමෝනියා ප්‍රමාණය වැඩි. ඇමෝනියා රිලීස් වීම නිසා එතකොට ගහ මැරෙන්නත් පුළුවන්. එළු පොහොර දාපුවාමනත් සමහර ලාවට එහෙම වෙනවා. මොකද ඒකේ උන්ගේ මල ද්‍රව්‍යයි මුත්‍රායි දෙකම මිශ්‍ර වෙලා තියෙන නිසා නයිට්‍රජන් ප්‍රමාණය වැඩි. ඒ නිසා මේ කාබනික පොහොර භාවිතා කරනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු ගොඩක් තියෙනවා. ඊළඟට අනිත් එක මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් යූරියා වල නයිට්‍රජන් 146ක් තියෙනවා. දැන් යූරියා දාන්නේ මොකටද? යූරියා දාන්නේ ගහට නයිට්‍රජන් ලබා දෙන්න. ඒතර යූරියා කිලෝ එකක නයිට්‍රජන් කොච්චර තියෙනවද? 146ක් තියෙනවා. අපි ඒක නිශ්චිතවම දන්නවා. මම ඔබෙන් ඇහුවොත් කොම්පෝස්ට් පොරවල නයිට්‍රජන් ප්‍රතිශතයක් ලෙස තියෙන කොච්චර තියෙනවද කියලා ඇහුවොත් කාටවත් හරියට කියන්න බෑ. ඇයි එක එක්කෙනා හදන කොම්පෝස්ට් වල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය එක විදිහයි. කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලියේ මොන හරි අවුලක් වුණොත් ඒ හදන ක්‍රියාවලිය අතරදී නයිට්‍රජන් ඇමෝනියා ලෙස පිට වෙලා ගිහින් නිකන් කුණු ගොඩ විතරක් තියෙනවා, නයිට්‍රජන් නැහැ. එහෙම වෙන අවස්ථා තියෙනවා. නිසි ප්‍රමිතියට හදලා නැති වුණාම නයිට්‍රජන් අයින් වෙලා යනවා ඇමෝනියා ලෙස. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ කොම්පෝස්ට් හදන තැනක අධික දුර්ගන්ධයක් එනවා කියලා කියන්නේ ඇමෝනියා ලෙස නයිට්‍රජන් අයින් වෙලා යනවා. ඒතර ඒ ටික ගෙනහලා දාපුවම පස්සේ ඒකේ තිබිච්ච නයිට්‍රජන් ටික ඇමෝනියා විදිහට එළියට ගිහින් දැන් මේ ගෙනත් දාන පොරේ මොනවා නැද්ද? නයිට්‍රජන් නැහැ. ඒත් එක්කම කියන්න ඕනේ මෙහෙම යූරියා කිලෝ 100ක් දාපුවාම ඒකෙන් නයිට්‍රජන් මූලද්‍රව්‍ය කිලෝ 46ක් හම්බ වෙනවා. හැබැයි කාබනික පොරවල පොහොර වර්ගයෙන් වර්ගයට සහ නිපදවන තැනින් තැනට ඒකේ තියෙන නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ප්‍රමාණයන් එකිනෙකට මොනවා වෙනවද? වෙනස් වෙනවා. ඒ වගේම අරතරන් සාන්ද්‍ර වෙලා නැහැ. ඒ කියන්නේ යූරියා වල නයිට්‍රජන් තියෙනවා නම් 146ක් එහෙම නැහැ. ඔය 100ට 1යි 2යි තියෙන්නේ. එතකොට තව ප්‍රශ්නයක් එනවා මෙහෙම. ඒ කියන්නේ අර රසායනික පොර දාන ප්‍රමාණය තියෙනවනේ. ඒ ප්‍රමාණයෙන් ගහට ලැබෙන නයිට්‍රජන් ප්‍රමාණය දෙන්න දැන් යූරියා කිලෝ 1කින් ලැබෙන නයිට්‍රජන් ප්‍රමාණය දෙන්න කොම්පෝස්ට් පොර සමහරට කිලෝ 5ක් විතර දාන්න වෙනවා. ඒතකොට දාන්න වෙන ප්‍රමාණය වැඩි. ඊළඟට අනිත් එක තමයි එහෙම දැම්මට පස්සේ ඒ නයිට්‍රජන් ටික රිලීස් වෙන්න මාසෙක විතර වගේ කාලයක් යනවා නම් අපි බෝගේට නයිට්‍රජන් අවශ්‍ය කාලයේදීම ඩක් ගාලා දාලා හරියන්නේ නැහැ. ඊට කලින් දාන්න ඕනේ. මේවා හරියට කළමනාකරණය කරගත්තේ නැතොත් මේ කාබනික පොහොර සංකල්පය අසාර්ථකයි කියලා ගොවීන් තුල මතයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක අසාර්ථකයි නෙමෙයි. ඒක තමයි ඇත්තටම වෙන්න ඕනි දේ. හැබැයි ඒක හරියට නිසි ප්ලෑන් එකක් ඇතුව විද්‍යාත්මක ක්‍රමවේදයකට කරේ නැත්නම් ගැටලුවක් ඇති වෙනවා. ඊට පස්සේ මට තව දෙයක් කියන්න තියෙනවා. මෙන්න මෙහෙම මේක විශේෂ දෙයක්. මේක විශේෂයෙන්ම බලන්න ඕනි. මේකෙදි මම ඔබට කියනවා මට මෙතෙන්දි ගොඩාක් විස්තර කියන්න වෙලාව මදි හින්දා නැත්නම් වීඩියෝ එක දිග වෙනවනේ. ඒක හින්දා
ඕගොල්ලෝ බලන්න 133 වෙනි එපිසෝඩ් එක මේ මම කරලා තියෙන ආන්න ඒකේ මේ ගැන ගොඩාක් විස්තර තියෙනවා. හැබැයි ඒක කරන කාලේ මේ කාබනික පෝර ගැන මිනිස්සුන්ගේ ලොකු මේ කතා බහක් තිබිච්ච නැති නිසා ගොඩක් අය බලලා තිබුණේ නැහැ. ඒක බලන්න එතකොට මේට වඩා විස්තර එතන තියෙනවා. හරි. දැන් මම ඔබට පෙන්වන්න යන්නේ මෙන්න මෙහෙම කතාවක්. ඔන්න බලාගන්න. මේක අපිට උගන්වනවා සොයිල් මයික්‍රෝබයොලොජි කියන පාඩමේදී. හරි. සොයිල් මයික්‍රෝබයොලොජි කියන්නේ පාංශු සුද්ධ ජීව විද්‍යාව කියන එක. හරි. එතකොට මම සුද්ධ ජීව විද්‍යාව උපාධියක් කරපු කෙනෙක් විදිහට මම දන්නවා ගොඩාක් මේවා ගැන අධ්‍යයනය කරලා තියෙනවා. හැබැයි මේකෙන් මුකුත් මම ප්‍රායෝගිකව වැඩක් ගන්නෙත් නැහැ. අපේ රටේ අධ්‍යාපනයේ හැටි එහෙමනේ. මං ඉතින් ඒ ඉගෙන ගත්ත හොයාගත්ත දේවල් ළමයින්ට උගන්වනවා විතරයි. ප්‍රැක්ටිකලි දෙයක් කරෙන්නේ නැහැ. හරි. මට කියන්න ඕනේ මෙහෙම රයිසොස්පර් බැක්ටීරියා නැත්නම් අපි ඒගොල්ලන් කියන්නේ මූලගෝලීය බැක්ටීරියා කියලා කණ්ඩායමක් මේ හැම ගහකම මුල වටේ ඉන්නවා මෙහෙම. මේගොල්ලෝ බැක්ටීරියාව හරි මෙහෙම. මේක මං කලිනුත් කියලා තියෙනවා ඕගොල්ලන්ට. මේ මුල වටේට බැක්ටීරියාව ටිකක් ඉන්නවා මෙහෙම. අපිට මේගොල්ලන්ට කියන්න පුළුවන් මූලගෝලීය බැක්ටීරියා කියලා මෙහෙම. හරි. මේ ඉන්නේ. ඔතන ඉන්නවා මේ දැන් එතකොට ඔබ හයි පස්සේ මේ හරිය බැක්ටීරියා නැද්ද කියලා ඉන්නවා. නමුත් මේ ටිකේ හරිම ගහන ඝනත්වයකින් ඉන්නවා. ඒ ඔක්කොම බැක්ටීරියාව ටික ගහට හිත කර බැක්ටීරියාව. මොනවද ඒගොල්ලෝ කරලා දෙන්නේ? ඒගොල්ලෝ මෙන්න මේ වැඩේ කරලා දෙනවා. පස්සෙන් NO3- PO4 වගේ අයන හරිද ගහට අරන් දෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට මේවා පසේ තියෙන්නේ ගහේ මුල් වලින් උරා ගන්න බැරි ස්වරූපයෙන්. මේගොල්ලෝ ඒ අයන පරිවර්තනය කරලා මම ඒ වගේ මේ අර මයික්‍රෝබයොලොජි වල ඩීටේල්ස් කියන්න යන්නේ නැහැ. මම මේ වීඩියෝ එක කරන්නේ සාමාන්‍ය ජනතාවට නිසා. හරි. එතකොට ඒගොල්ලෝ මේක මේ පරිවර්තනය කරලා දෙනවා ගහට උරා ගන්න පුළුවන් විදිහට. ඒ වගේම මුල් වලට ලෙඩ හදන සුද්ධ ජීවීන් ඉන්නවනේ හානිකරුන්ට ළඟට එන්න දෙන්නෙත් නෑ මේගොල්ලෝ. හරිම වැදගත්. හරි. හැබැයි දීර්ඝ කාලයක් තිස්සේ මෙතෙන්ට රසායනික පෝර දානකොට මෙන්න මේ සුද්ධ ජීවීන් මැරිලා යනවා. එතකොට එහෙම වුණාම වෙන්නේ මොකද්ද? සොයිල් හෙල්ත් කියන එක නැති වෙලා යනවා. පසේ තියෙන ගුණාත්මක බව නැති වෙලා යනවා. ඒ නැති වෙලා ගියායින් පස්සේ දිගට දාන්න ඕනේ රසායනික පොහොර ප්‍රමාණය වැඩි වෙනවා. පැහැදිලිද ඒක? ඊට පස්සේ ඒ රසායනික පොහොර වලින් කොටසක් භූගත ජලය දක්වාම යන්න පුළුවන්. ඊට පස්සේ ගංගා වලට මිශ්‍ර වෙන්න පුළුවන්. මිනිසු පානය කරන ජලයට මිශ්‍ර වෙන්න පුළුවන්. හරි? අර බ්ලූ බේබි සින්ඩ්‍රෝම් කියලා එකකුත් එනවා. ඉපදිච්ච ගමන් මේ ළමයි නිල් පාට වෙන එකක්. ඒක වෙන්නේ නයිට්‍රේට් වැඩිපුර පානීය ජලයට මිශ්‍ර වීම නිසා වකුගඩු රෝග ඇති වෙන්න පුළුවන්. ඔය කියන හැමදේම හරි. විශේෂයෙන් අපි රසායනික පොහොර ගෙන්නනකොට පිට රටවල් වලින් ඒවය අර ෆේල් වෙච්ච රසායනික පොහොර. ඒ කියන්නේ නියමිත ප්‍රමිතියට නැති බැරලෝහ මිශ්‍ර වෙච්ච පියුරිෆයි නොවුණු රසායනික පොහොර ලංකාවේ ඉන්න සමාගම් සහ සමහර පුජ්‍යලයින් කොමිස් ලබා ගැනීමේ පදනම මත ඒ බාල වර්ගයේ රසායනික පොහොර ඕනි තරම් ලංකාවට ගෙනලා තියෙනවා. ඒවයි හරියට තියෙනවා බැරලෝහ අයන. ඒවා මේතක එකතු වෙලා ඒවයි මිනිසුන්ට ලොකු හානි වෙන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඇත්ත. හැබැයි මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. මේ රසායනික පොහොර අපි ගෙන්වන එක, බෙදා හරින එක, ඇඩ්වර්ටයිස් කරන එක, ගොවියට උපදෙස් දෙන එක මේ සේරම බහුජාතික සමාගම් වලට ඕන හැටියකට කරන්න දීලා තියෙන නිසා බහුජාතික සමාගම් ඇඩ්වර්ටයිස්මන්ට් වලින් ගෙදර අපි හිටවන බටු පැලයටත් අපි ලව්ව රසායනික පොහොර දාන මට්ටමට අපේ මොලේ හදනවා. ඉතින් ඒක නිසා රසායනික පොහොර වල වැරද්දක් තියෙනවා වගේම ලොකුම හානිය වෙලා තියෙන්නේ භාවිතයේ වැරද්දක්. සමහර අය අනවශ්‍ය ලෙස රසායනික පොහොර දානවා. ඊළඟට අනිත් එක මතක තියාගන්න සොයිල් කන්ඩිෂන් එක හදන්න නැතුව පසේ තියනවා ඔයගොල්ලෝ දන්නවා පසේ pH අගේ තියනවා පසේ වයනේ තියනවා ව්‍යුහයේ තියනවා කලිල තියනවා හරිද පසේ තෙතමනේ තියනවා ඒවා පවත්වා ගන්නේ නැතුව රසායනික පොහොර දැම්මට රසායනික පොහොර වලින් වැඩිපුර ප්‍රමාණයක් පල්ලහැට කාන්දු වෙලා ගහට ලැබෙන්නේ නැතුව යනවා. ඒ වගේම රසායනික පොහොර විශාල වශයෙන් දානකොට මෙන්න මේ සුද්ධ ජීවීන් ටික හිතකර සුද්ධ ජීවීන් ටික මැරිලා ගිහින් ගහට ලැබෙන ප්‍රයෝජනේ අඩු වෙන්න පුළුවන්. පැහැදිලිද ඒක? එතකොට කාබනික පොහොර දැම්මොත් එහෙම අපි රසායනික අයින් කළා. කාබනික පොහොර දැම්මොත් ඒ කාබනික ද්‍රව්‍ය මේ සුද්ධ ජීවීන්ට හිත කරයි. ඒ කාබනික ද්‍රව්‍ය මේ සුද්ධ ජීවීන්ට හිත කරයි. පැහැදිලිද ඒක? ඒතර ඒ කාබනික ද්‍රව්‍ය මේගොල්ලන්ගේ ගහණය වැඩි වෙන්න පවා හේතු වෙනවා. ඉතින් ඒක නිසා හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රායෝගික ගැටලු තියෙනවා. මොන බලන්න ප්‍රායෝගික ගැටලු හොඳේ. දැන් මම ඉස්සෙල්ලාම කිව්වනේ කාබනික පොහොරවල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය අඩුයිනේ. ඒ කියන්නේ පෝෂක සාන්ද්‍රණය නොවු පොහොර තමයි කාබනික පොහොර. රසායනික පොහොරවල තියෙන පෝෂක සාන්ද්‍රණය වෙලා.
පැහැදිලිද ඒක? එතකොට එහෙම පෝෂක සාන්ද්‍රණය වෙලා තියෙන පොහොරක් වෙනුවට කාබනික පොහොර දානකොට වෙන්නේ මොකද්ද? ඒ කාබනික පොහොර දාන්න ඕනි ප්‍රමාණය වැඩි. සමහරට ටොන් ගාණක් දාන්න වෙන්න පුළුවන්. දැන් වී වගාවට එහෙම ඒ වගේ ටොන් ගාණක් පොහොර දැම්මොත් එහෙම මේ මාර ප්‍රශ්නයක් වෙනවනේ එතකොට නේද? ඒක ටිකක් නොගැලපෙන ස්වභාවයක් එනවා. ඉතින් ඒක නිසා මට හිතෙනවා මේ මෙන්න මේ අන්තවලට නොයා ඉන්න එක තමයි මට හිතෙන්නේ මේම මේ රසායනික පොහොර පමණයි. කාබනික පොහොර පමණයි. හරි? ඔන්නෝම දෙපැත්තකට ගිහින් අපි රසායනික පොහොර විතරක්ම වගා කරනවා. අනිත් පැත්තට කාබනික පොහොර විතරක්ම භාවිතා කරලා වගා කරනවා. ඇත්තට මේක මේ මැද හරියට එන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ කියන්නේ කාබනික පොහොරත් රසායනික පොහොරත් දෙකම මොනවා වෙනවද? විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව භාවිතා කරනවා. මොකද කාබනික පොහොර වලින් මොකක් හදන්න පුළුවන්ද? සොයිල් කන්ඩිෂන් එක හදන්න පුළුවන්. පාංශු තත්වය කියන එක හදන්න පුළුවන්. පසේ pH අගය, පසේ තියෙන එතකොට කලිල ප්‍රමාණය, පෝෂක රඳා ගැනීමේ හැකියාව, පසේ වාතනය, ඒවා ඔක්කොම දියුණු කරන්න පුළුවන් කාබනික පොහොර වලට. ඒ වගේම සුද්ධජීවීන් සන්තතිය දියුණු කරන්නත් පුළුවන්. එතකොට එහෙම කාබනික පොහොර දාලා හරිද? ඒ රසායනික පොහොර අවශ්‍ය වන තැනදී નિયમિત ප්‍රමිතියට හදපු රසායනික පොහොර අවශ්‍ය ප්‍රමාණය ගණනය කළා දැම්ම නම් ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. එතකොට ඒකේ රසායනික පොහොරත් මම හිතනවා ලංකාවට නිෂ්පාදනය කරන්න බැරි වෙන එකක් නෑ කියලා. තව දෙයක් තමයි දැන් ඔය කාබනික පොහොර පසට දාපුවාම පසට ගහට ඕනි කරන නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් ලබා දෙනවට අමතරව තව පසේ ගොඩාක් අපි කියන්නේ පසේ හිතකර තත්ත්ව කියලා කියන්නේ පසේ උෂ්ණත්වය, පසේ ඝනත්වය, පසේ සවිවරතාවය, පසේ ජලය රඳා ගැනීමේ හැකියාව, පාංශු තෙතමනය, පසේ pH අගය, ඒව හැම එකක්ම මොනවා කරනවද? හොඳ තත්ත්වයට පත් කරනවා. කවදාවත් රසායනික පොරකින් ඒක කරන්න බෑ. ඒ නිසා දැන් කාබනික පොර නොදා රසායනික පොර වලින් වගා කරනකොට වෙන්නේ එන්ඩම සොයිල් කන්ඩිෂන් එක දුර්වල වෙනවා. දුර්වල වෙලා රසායනික පොර දැම්මට ඒ රසායනික පොර පස්සේ රඳව ගැනීමට බැරි ස්වභාවයක් ඇති වෙනවා. ඕක හොඳටම දන්නවා තේ වගා කරන අය. ඒගොල්ලෝ කියනවා දැන් ඒගොල්ලෝ හිතන්නේ පොර බාල වෙලා කියලා. ඒ කියන්නේ මේ පාර දැන් දාලා යම් පොර ප්‍රමාණයක් ලැබපු දලුවස් වෙන්නට වඩා ඊළඟ පාර පොර වැඩියෙන් දාන්න ඕනේ. ඒ අස්වැන්න ගන්න. ඊළඟ පාර තව වැඩියෙන් දාන්න ඕනේ. ඒක එයාට තේරෙන්නේ නැහැ. සොයිල් කන්ඩිෂන් කියන එක ගැන කවුරුවක්වත් කතා කරන්නේ නැහැ. සොයිල් කන්ඩිෂන් කියන්නේ පාංශු තත්ත්ව. පස්සේ අර මං කිව්ව ලක්ෂණ ටික තියෙන්නේ. අන්නේ ඒ තත්ත්ව පවත්වා ගත්තොත් විතරයි අර රසායනික පොර වලින් දාන දේනුත් ප්‍රයෝජනෙ ලැබෙන්නේ. දැන් අපි මෙහෙම කිව්වකෝ. දැන් කාබනික පොර මෙහෙම දානවා. ඒ දාන අතර රසායනික පොර දැම්මොත් හරිද? අර ඒ රසායනික පොර ටිකෙන් ගන්න තියෙන ප්‍රයෝජනෙ වැඩි කරන්න පුළුවන්. නමුත් අර රසායනික පොර භාවිතයේ අවිධිමත් බව, කිසිදු විද්‍යාත්මක බවක් නැතිකම, තේරෙන භාෂාවෙන් කියනවා නම් ඉවක් බවක් නැතුව රසායනික පොර දාන එක නිසා තමයි මේ වින්නහිය වෙලා තියෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. මේ කාබනික පොහොර වලින් එකතු වෙනවා කලිල කියලා જાතියක්. හරිද? කලිල කියන්නේ මේ වගේ අංශු. පැහැදිලිද ඒක? ඒ අංශු වලට තමයි අර මේ පෝෂක, ඒ කියන්නේ රසායනික පොර දාපුවාම එන හරිද? මේ අපි හිතමු රසායනික පොර දාපුවාම මේ එන අයන තියෙනවානේ. ඒ අයන මේ විදිහට රඳා පවතින්නේ ඒවට බැඳිලා මෙහෙම. හරිද? මේ විදිහට. හරිද? කොහොම? ඔකට කියනවා මේ අයන හුවමාරු සංකීර්ණය කියලාත් කියනවා ඔකට. හරි? ඊට පස්සේ කියනවා කැටායන හුවමාරු සංකීර්ණය කියලා. ඔකේ ගොඩක් වචන තියෙනවා. මම ඒව ගැන කියන්න යන්නේ නැහැ. දැන් අර ගහේ මුල මෙහෙම තියෙනවා නම් මේ පෝෂක උරා ගැන්නකම් මේකට තමයි ඇටච් වෙලා තියෙන්නේ. හරි. මේ කලිල ලැබෙන්නේ මොකෙන්ද? කලිල ලැබෙනවා පස්සේ මැටි වල කලිල ස්වභාවයක් තියෙනවා. ඊට අමතරව අපි යොදන කාබනික පොහොරෙන් කලිල හැදෙනවා. දැන් හිතන්න මේ කාබනික පොර භාවිතා නොකරම රසායනික පොර විතරක් භාවිතා කරපුවාම වෙන දේ තමයි අර දාන අයන ටික තියෙනවනේ. ඒ ටික දැන් අද දාපුවම අද දවසේ ඔක්කොම ටික ටක් ගාලා ගහකට උරා ගන්න බෑනේ. ඒතර එයා හිමින් උරා ගන්නේ. ඒ උරා ගන්න අතර මෙහෙම පස්සේ පහලට පල්ලහැට මේ ශරණය වෙලා යන ජලයත් එක්ක අර රසායනික පොරවල තියෙන පෝෂක ටික පල්ලහැට යනවා. ඒ කියන්නේ පසේ පෝෂක රඳා ගැනීමේ ධාරිතාවය අඩු වෙනවා දිගටම රසායනික පොර විතරක් දැම්මොත්.
කාබනික පොහොරත් එක්ක කරන්න පුළුවන් නම් මේක අර රසායනික පොහොරවල තියෙන ඉෆෙක්ටිව්නස් එක එහෙම නැත්නම් ඒකේ තියෙන භාවිතය ඒකේ තියෙන කාර්යක්ෂමතාවය තව වැඩි වෙනවා. ඉතින් අර මං ඉස්සෙල්ලා කිව්ව ස්වභාවය තමයි ගොඩාක් අය ඔළුවට අරන් තියෙන්නේ. ඒ කියන්නේ රසායනික පොහොර විතරක්ම භාවිතා කරනවා කිසිම කාබනික පොහොරක් යොදන්නේ නැහැ. අනිත් පැත්තට දැන් අපි යන්න උත්සාහ කරනවා කාබනික පොහොර විතරක්ම භාවිතා කරනවා කිසිම රසායනික පොහොරක් යොදන්නේ නැහැ. මේක ඇත්තටම වෙන්න ඕනේ පිරිසිදු රසායනික පොහොර එක්ක ලංකාවේ නිපදවීම එහෙම නැත්නම් මේ කොමිස් වලට යට වෙලා අපද්‍රව්‍ය ගෙන්නන්නේ නැතුව හොඳ රසායනික පොහොර ගෙන්වීම. හැබැයි ඒවා ගොවීන්ට දෙනකොට ඕන තරමක් ඉවක් බවක් නැතුව දෙන්න හොඳ නැහැ. ඔහේ ඕන විදිහකට යොදා ගන්න කියලා. එහෙම කළොත් හරියන්නේ නැහැ. සහ ඒ වගේම යම් බහුජාතික සමාගම් වලට ඒක කරන්න දුන්නොත් ඒගොල්ලෝ මේ කාබනික පොහොර පැත්ත ඕනි නැති තත්ත්වෙටම ගොවියගේ මනස හදනවා. හදලා මේකෙන්ම කරන්න කියලා කියන එක දීලා පොහොර විකිරෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඕනි කරන්නේ මේ වගාවේ තියෙන මෙතන තියෙන පසේ තියෙන සොයිල් කන්ඩිෂන් එක අඩු වෙන තරමට හොඳයිනේ. ඇයි මේ පාර දානවට වඩා ඊළඟ පාර දාන රසායනික පොහොර ප්‍රමාණය වැඩි වෙනවනේ. ඉතින් ඒ නිසා මේකටත් ඉතින් ආය අර මට අර කතාවම තමයි කියන්න වෙන්නේ. පොහොර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදන එක. පැහැදිලිද ඒක? ඔව්. එතකොට අනිත් එක තමයි මේ පොහොර භාවිතය පිළිබඳ සමාගම් වලින් ගිහිල්ලා ගොවියාට උපදෙස් දෙනවට වඩා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් දීමේ සේවාව වඩා සක්‍රිය කරලා විශ්වාසනීය කරලා ඒක කරන්න වෙනවා. තව එකක් තියෙනවා ඔබ දන්නවද මෙහෙම. ඔය ජපානයේ තමයි මේක ගොඩක් පාවිච්චි කරන්නේ. effective microbial technology කියලා EM technology කියලා එකක්. ලංකාවේ මේක ඒ තරම්ම භාවිතා කරන්නේ නැහැ. සමහර තැන්වල නම් භාවිතා කරනවා. මේකෙදි කරන්නේ එක ගහට ආවේනිකව ඉන්න මේ මූලගෝලීය බැක්ටීරියාවෝ ඒගොල්ලෝ වෙන් කරලා ගන්නවා. අරගෙන ඒගොල්ලන් වගා මාධ්‍යයක වගා කරලා දියරයක් වගේ හදනවා. හදලා භෝගේ වගා කරන පසට දානවා. දාපුවාම ඒකේ ඉන්නේ දැන් අපි හිතමුකෝ නිකන් උදාහරණයක් ගන්නම් තක්කාලි කියලා. තක්කාලි ගහේ මූල පද්ධතියත් එක්ක ඉන්න බැක්ටීරියාව වගා කරලා වගා මාධ්‍යයක ඒගොල්ලන්ගේ පෝෂක මාධ්‍යයක රඳවලා තියෙන්නේ. ඒක දියරයක්. ඒ දියරය පසට දානවා. දාපුවාම එතකොට අර බැක්ටීරියාව සංඛ්‍යාව වැඩි වෙලා ස්වභාවිකව මේ බැක්ටීරියාව ටික මේ මුල් පද්ධතිය වටේ හැදිලා මේ පෝෂකේ අරන් දෙන ක්‍රියාවලිය මොකක් කරනවද? වේගවත් කරනවා. ඒතර ඒක රසායනික පොරක් නෙමෙයි. ඒක ඇවිල්ලා අපි ඒකට කියන්නේ සුද්ධජීවීන් සහිත ද්‍රාවණයක් දාන්නේ. මොන සුද්ධජීවීන්ද? හිතකර සුද්ධජීවීන් සහිත ද්‍රාවණයක් දාන්නේ. ඒවට කියන්නේ effective microbial technology කියලා. ඉතින් ඒ වගේ තාක්ෂණික ක්‍රම ගොඩාක් තියෙනවා. නමුත් ඒවා ගැන මම ඉගෙන ගත්තේ 96 නේ. දැන් මේ කොහෙද 2021 නේ නේද? ඉතින් ඒ කාලේ ඉගෙන ගත්ත හැටියට මේ දැන් මේ වෙනකොට මිනිස්සු ඔක්කොම වගේ මේවා දැනගෙන තියෙන්න එපා. දැන් මේක බලන කීයෙන් කී දෙනාද effective microbial technology වත් EM technology කියලා එකක් පාවිච්චි කරනවා මේ පෝෂක ප්‍රමාණය වැඩි කරගන්න කියලා නේද? එහෙම දන්නේ නැහැ. ඉතින් ඒවා එහෙම ප්‍රොමෝට් වෙලත් නැහැ. අපි අර එකම ක්‍රමයක් තමයි හැම වෙලාවෙම පහසු සහ ලේසි ක්‍රමයේ විදිහට යොදාගන්නේ. හරි. දැන් ඊළඟට ඔය කාබනික පොහොර වල ජනප්‍රිය වෙච්ච එකනේ කොම්පෝස්ට් පොහොර කියන එක. කොම්පෝස්ට් පොහොර හදනකොට ශාකමය හා සත්වමය ද්‍රව්‍ය අරගෙන මේ විදිහට ගොඩ ගහලා වටෙන් ආවරණය කළා. මම මේ කොම්පෝස්ට් හදන හැටි කියලා දෙනවා නෙමෙයි හොඳේ. ඒක එහෙමනම් වෙනම මාතෘකාවක් විදිහට අපිට තියෙනවා ඒ ලෙවල් වල මයික්‍රෝබයොලොජි වල කතා කරන්න. කොම්පෝස්ට් හදන ඩීටේල්ස් නෙමෙයි මම මේ කියන්නේ. ඔතන වෙන්නේ ඩීකොම්පොසිෂන් කියන එක. ඒ කියන්නේ ශුද්‍රජීවීන් ලව්ව ශාක හා සත්ව ද්‍රව්‍ය ක්‍රමානුකූලව ස්වායු ලෙස වියෝජනය කරලා ගත්ත ද්‍රව්‍ය ටිකට තමයි අපි කොම්පෝස්ට් පොහොර කියලා කියන්නේ. හරිද? ඉතින් ඒක නිෂ්පාදනය කරන්න ඕනි කරන හොඳ උෂ්ණත්වයක් තියෙන දේශගුණික සාධක ලංකාවේ තියෙනවා. ඒ වගේම ශ්‍රමය ලබා ගන්න පුළුවන්. ඒ වගේම වීලි කලාපීය ප්‍රදේශ ගත්තාම භූමිය භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට ඔබ දන්නවා ඇති සමහර වෙලාවට ලංකාවේ තියෙන ඔය මේ ජලාශවල ජපන් ජබර සැල්වීනියා වගේ ඒවා හැදිලා ඒවා අරගෙන ඉවරලා ඒවයින් කොම්පෝස්ට් හදන්න පුළුවන්. හරි? එතකොට දැන් ඊළඟට අනිත් ට්‍රෙන්ඩ් එකක් තමයි ලෝකේ නාගරික ඝන අපද්‍රව්‍ය වලින් දිරා යන නාගරික ඝන අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් හදන එක. එතකොට ඒකෙදි අනිවාර්යෙන් නාගරික කැලිකසල මොනවා කරන්න ඕනේද? සෙපරේට් කරන්න ඕනේ, වෙන් කරන්න ඕනේ. නැත්නම් අපි බාර දෙනකොට වෙන් කරලා බාර දෙන්න ඕනේ. ඒකේ පොලිතීන් ප්ලාස්ටික් ඒවා තියෙන්න බෑ. හරිද? ඒවා ටික වියෝජනය කරන්න ඕනේ. හැබැයි එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ඒවා වියෝජනය කරනකොට බොහෝ වෙලාවට හොඳට වාතනය කරන්න ඕනි මේ කොම්පෝස්ට් ගොඩ. නැත්තම් නිර්වායු වියෝජනය වෙලා කැප්ටන, ඇමීන, ඇමෝනියා වගේ හැදිලා දුර්ගන්ධය පැතිරිලා අහල පහල ඉන්න ප්‍රදේශවල මිනිසුන්ගෙන් ලොකු කම්ප්ලේන් එන්නත් පුළුවන්. ඉතින් හැබැයි කොම්පෝස්ට් හදන්න ඕනි කරන දේවල් ටික තියෙනවා, සම්පත් ටික තියෙනවා කියන එක තමයි මගේ අදහස. ඔය ගැන කතා කරනකොට මට ඕමල්පේ සෝබිත හාමුදුරුවෝ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට කතා කරලා කිව්වා, මට වීඩියෝ වගේකුත් එවලා තිබුණා. ඒ හාමුදුරන්ගේ මග පෙන්වීම යටතේ සාමාන්‍යයෙන් මේ මාසෙකට කොම්පෝස්ට් කිලෝ ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඒගොල්ලෝ හදනවා කියලා. මේ ඊයේ පෙරේදා ඉඳන් නෙමෙයි, සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් හදනවා කියලා. හරිද? ඉතින් එහෙම හදලා බෙදා හරිනවයි කියලා. හරිද? ඉතින් එහෙම බලපු ඇඹිලි පිටිය. හරිද? ඉතින් එහෙම බලපුවාම මට හිතෙනවා ලංකාවේ මේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව විභවය තියෙනවායි කියන එක. ඊළඟට අනිත් එක තමයි මේ කොම්පෝස්ට් පොහොර මෙහෙම ගොඩ ගහලා තියෙනකොට සාමාන්‍යයෙන් මේකේ මේ කොම්පෝස්ට් පොහොර ගොඩ තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක 70යි 80යි විතර වගේ මට්ටමට වැඩි වෙනවා. මේ දෙක අතර මට්ටමකට වැඩි වෙනවා. හරිද? එතකොට ඒ කියන්නේ එකෙන් අදහස් කරන්නේ මේ ගොඩ අස්සට අත දාලා තියාගෙන ඉන්න බැරි තරමට රස්නේ වෙනවා. හරි? ආන්නේ රස්නේ නිසා ලෙඩ හදන්න හේතු වන බැක්ටීරියාවෝ දිලීරවල බීජාණු ඊට පස්සේ වල් පැලෑටි බීජ ආදී මොනවා වෙනවද? මේ උෂ්ණත්වයේදී විනාශ වෙනවා. මේ සෙල්සියස් අංශක හොඳේ ප්‍රතිශත එහෙම නෙමෙයි. හරිද? 100ට 70 නෙමෙයි. හරිද? 70යි 80යි අතර උෂ්ණත්වයේදී මේ ඒවා විනාශ වෙනවා. හැබැයි ඉතින් ඒක අර නිසි ප්‍රමිතියට හැදුවොත් තමයි ඕක වෙන්නේ. හැබැයි මෙන්න මෙහෙම පැහැදිලිව මට කියන්න අවස්ථාවක් තියෙනවා. සමහර අපි කියනවා තාපකාමී බැක්ටීරියාව කියලා જાතියක් ඉන්නවා. තාපකාමී සුද්‍රජීවීන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොච්චර සෙල්සියස් අංශක 100ට විතර උෂ්ණත්වයට ගියත් ඒගොල්ලෝ කෝෂ්ඨ හදාගෙන නොමැරී ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ මේකෙන් කියවෙන්නේ නැහැ කොම්පෝස්ට් හදන ක්‍රියාවලිය හොඳටම ප්‍රමිතියට කළත් අපිට සහතිකයක් දෙන්න බෑ මේ කොම්පෝස්ට් ගොඩේ කිසිම සුද්‍රජීවියෙක් නැහැ කියලා. අනිවාර්යයෙන්ම සුද්‍රජීවීන් ඉන්න පුළුවන්. එතකොට ඒකේ අවුලක් නැහැ. හිතකර සුද්‍රජීවීන් ඉන්නවා නම් ගැටලුවක් නැහැ. හරිද? අහිතකර සුද්‍රජීවීන් හිටියොත් එම ලොකු ප්‍රශ්නයක් බවට ඒකපත් වෙන්න පුළුවන්. එතකොට දැන් මම මේක කියන්න ගියේ මෙන්න මේක නිසා. මොකද්ද? දැන් ලංකාවේ මේ ඕනි කරන ප්‍රමාණයට කොම්පෝස්ට් පොහොර නැත්තම් කාබනික පොහොර නිපදවා ගන්න බැයි නම් අපි චීනය වගේ රටකින් නාගරික කැලිකසල වලින් නිපදවපු පොහොර ලංකාවට ආනයනය කිරීම. මේක නිසා සිදුවෙන්න පුළුවන් හානිය රසායනික පොහොර භාවිතය කළාට වඩා වැඩිපුර හානියක් වෙන්න පුළුවන්. ඒක ගොඩාක් අය අවධානය යොමු කරලා නැහැ. මේ කතාබහේ මගේ බලාපොරොත්තුව තමයි ඒක ගැන පැහැදිලි කරන එක. මේ අනිත් ටික කිව්වේ ඔබේ දැන ගැනීම සඳහා. ඒ කියන්නේ විදේශීය රටකින් ඒ රටවල් වල නාගරික කැලිකසල වලින් හදපු පොහොර ලංකාවට ආනයනය කළා. ලංකාවේ හැමතැනම මුළු භූමිය පුරාම ශේස්ත්‍රයේ පසට එකතු කිරීමෙන් අපි රසායනික පොහොර භාවිතා කිරීමෙන් ලැබපු අනර්ථකාරී හානි වලට වඩා වැඩි හානියක් ඒකෙන් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් මේ පැවති හැම රජයකටම මේ දැනුවත් කළා මේ රසායනික පොහොර ගෙන්නන එක සීමාකරන්න රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර නිෂ්පාදනය සහ භාවිතය උනන්දු කරන වැඩපිළිවෙලක් හදන්න කියලා. ඒ නිසා මේ හදලා තියෙන වැඩපිළිවෙලට අපි ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව අපි මුළු හදවතින්ම ඒකට එකඟයි කාබනික පොහොර භාවිතය පිළිබඳව. හැබැයි විදේශ රටවල් වලින් නාගරික කැලිකසල වලින් නිපදවපු පොහොර ලංකාවට ගෙන එක පිළිබඳ බරපතල අර්බුදයක් තියෙනවා කියන එකත් පැහැදිලි කරන්න ඕනේ. ඒකට හේතුව ඔය ක්වොරන්ටයින් කියන වචනේ තියෙනවා නේද? නිරෝධායනය කියන වචනේ. නිරෝධායනය කියන වචනේ මම ඉගෙන ගත්තේ 97 නෑ 92 93 විතර වගේ කාලේ. නිරෝධායනය කියන එක ක්වොරන්ටයින් කියන එක ඉගෙන ගත්තේ. එතකොට කොරෝනා ඇවිල්ලත් නෑ. ගොඩක් අය නිරෝධායනය කියන වචනේ දන්නේ. රටකින් රටකට සජීවී ද්‍රව්‍ය මොනවා හරි ගෙනියනවා නම් ඒ ගිනියන සජීවී ද්‍රව්‍ය අනිවාර්යෙන් ක්වොරන්ටයින් ලෝ එකට යටත් වෙනවා. නිරෝධායන නීතියට යටත් වෙනවා. බොහෝ රටවල් වල එහෙම වෙන රටක තියෙන සජීවී ද්‍රව්‍ය මෙහෙට ගේන්න බෑ. මම දන්න විදිහට මම හිතන්නේ ඔය දැන් අඹ හැම ලංකාවට පිටරටින් ගෙන්නන්න දෙන්නේ නැහැ ක්වොරන්ටයින් ලෝ එක යටතේ. මොකද ඒකට හේතුව වල අඹ වලට හානි කරන ඔය සෞම්‍ය කලාපික පළතුරු මැස්සෙක් ඉන්නවා. එයාගේ බිත්තර තිබිලා ඒ අඹ ගෙඩියකට ලංකාවට ඇවිල්ලා ලංකාවේ පැතුරුනොත් එහෙම ඒක පාලනය කරගන්න බැරි තත්යකටපත් වෙනවා. ඉතින් ඒක නිසා වල් පැලෑටි බීජ, එතකොට රෝගකාරක බැක්ටීරියාව, දිලීර වගේ ඒවා මේවත් එක්ක එන්න පුළුවන් ලංකාවට. මේ වෙලා තියෙන ඒවා මතිවට
තව අර ඉල්ලගෙන කෑවා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ අහක යන නායක රෙද්දස් හදාගත්තා කියලා. අන්න ඒ වගේ වැඩක් වේද දන්නෙත් නැහැ මේකෙන්. ඒ හින්දා කොම්පෝස්ට් පවර භාවිතය පිළිබඳ කිසිම අවුලක් නැහැ. ඒකට එකඟයි. හැබැයි අපි උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් ලංකාව තුළ ඒක නිෂ්පාදනය කරගන්න. එතකොට එන මතය ඊළඟ මතය තමයි කෝ ඉතින් මේ කෘෂිකාර්මයේ යෙදিলা ඉන්න මිනිසුන්ට ඉල්ලන ප්‍රමාණයට දෙන්න පෝර නැහැනේ කියන එක. ඔව් ඉතින් ඒක එකපාරට අපිට කරන්න බෑ. දැන් ගොඩාක් සැරට ප්‍රෙෂර් එක හැදිලා ඒ කියන්නේ හයි බ්ලඩ් ප්‍රෙෂර් අධිරුධිර පීඩන හැදිච්ච රෝගියෙක් රෝහලට ඇතුළත් වුණාම වෛද්‍යවරු අපි හිතමුකෝ සාමාන්‍යයෙන් තියෙන ප්‍රෙෂර් එක හරිද මේ වගේ කියලා 120යි 80 කියලා. හරි බ්ලඩ් ප්‍රෙෂර් එක මෙයාගේ තියෙනවා 350යි 120 කියලා. මේක තමයි තියෙන්න ඕනි ගාන බ්ලඩ් ප්‍රෙෂර් එක. වෛද්‍යවරයා එකපාරටම බෙහෙත් දෙනවද මෙයාට මේ ලොකු ඩෝස් එකකින් ටඩස් ගාලා මේක මේ ප්‍රෙෂර් එක අඩු වෙන්න? එහෙම දෙන්නේ නැහැ. අපි කියනවා ප්‍රෙෂර් එක අඩු කරන්නේ ග්‍රැජුවලි. හරිද? ඒ කියන්නේ ක්‍රමානුකූලව අඩු කරන්නේ. හරි? ඒ නිසා එහෙනම් මේ කාබනික පොහොර සඳහා ගොවීන් උනන්දු කරවීමත් ලස්සන ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අනුවයි කරන්න ඕනේ. මන් දන්නේ ඒවා නිලධාරීන්ට සහ බලධාරීන්ට කල්පනා වෙන්නේ නැත්තේ කියන එකයි මට තියෙන ගැටලුව. එක පාටම රසායනික පොහොර නවත්තලා එක පාටම ඔක්කොම කාබනික පොහොර වලින් කරනවා කියලා ගත්තොත් අපිට ඇත්ත තමයි. ඒ මිනිසුන්ට ඕනි කරන සේරම පොහොර අවශ්‍යතාවය එකපාරට දෙන්න බෑ. එහෙමනම් අපි ඉස්සර වෙලා කරන්න ඕනි වැඩපිළිවෙල හදන්න ඕනේ. ලංකාවට ඕනි කරන කාබනික පොහොර ප්‍රමාණය ගණනය කරලා ඒවන් නිපදවන්න පුළුවන් ඒවා හඳුනාගෙන ශක්්‍යතා අධ්‍යයනයක් කළා ඒවා හඳුනාගෙන නිෂ්පාදනය කරන්න ඔක්කොම දීලා ඒ නිෂ්පාදනයේ ලැබෙන කාලය වෙනකොට තමයි මොනවා කරන්න ඕනේද? රසායනික පොහොර වහන්න ඕනේ. දැන් අපි කරන්නේ රසායනික පොහොර වහලා කාබනික පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන් කාටද කියලා බලනකොට ඒ අවශ්‍යතාවය සපුරන්න නිෂ්පාදනය කරන්න පුළුවන් අය නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා වෙන රටකින් ගේන්න. එතකොට වෙන රටකින් එහෙම කාබනික පොහොර ගේනවට වඩා හොඳයි රසායනික පොහොරම ගේන එක. ඒ නිසා යම් කිසි වැඩපිළිවෙලක් ඒ සාර්ථකත්වයට යන්න නම් පැහැදිලි දැක්මක් තියෙන්න ඕනේ. හරි? ඉතින් ඒක නිසා ඒක එතකොට සමහර අය අහනවා මේ සමහර දේශපාලඥයෝ කරන ප්‍රකාශ දැක්කම හිනාත් යනවා මේ ගේන රසායන මේ ගේන කාබනික පොහොර ජීවාණුහරණය කරනවා කියලා. ජීවාණුහරණය හෙවත් ස්ටෙරිලයිසේෂන් කියලා කියන්නේ මොන වගේ දෙයක්ද කියලාවත් සමහර විට ඒගොල්ලන්ට අදහසක් තියෙනවද දන්නේ නැහැ. ස්ටෙරිලයිසේෂන් කියලා කියන්නේ යම්කිසි මාධ්‍යයක ඉන්න බැක්ටීරියා, දිලීර, අනෙකුත් සුද්‍රජීවීන් ඔවුන්ගේ බීජාණු, ඔවුන්ගේ කෝෂ්ඨ සහිතව සම්පූර්ණයෙන්ම ඉවත් කරන එකට තමයි අපි කියන්නේ ඒ ඔක්කොම ජීවීන් මරලා දාන එකට තමයි අපි ජීවාණුහරණය කියලා කියන්නේ. සමහර බැක්ටීරියා කෝෂ්ඨ මරන්න සෙල්සියස් ඒ කියන්නේ උෂ්ණත්වයෙන් මරන්න ගියොත් සෙල්සියස් අංශක 120ක විතර උෂ්ණත්වයක් දෙන්න ඕනේ. එතකොට දැන් ලෝකේ සමහර රටවල් වල තියෙනවා අලුතින් ක්‍රමයක් හදලා මැෂින් එකක් තියෙනවා. ඒක ඇතුලෙන් කාබනික පොහොර ටික යනකොට ඉලෙක්ට්‍රෝන බීම් එකකින් අර ඉන්න සුද්‍රජීවීන් මරනවා. එතකොට මම දන්නේ නැහැ ඉතින් ඒවා ඒ රටවල් වලින් කළා පිට එවනවද නැත්නම් අපි මෙහෙදී ඒක කරනවද කියන එක. ඊළඟට අනිත් ලොකුම ප්‍රශ්නේ මෙහෙමනේ. බඩට කන පොල් තෙල් ටිකේ ඇප්ලටොක්සින් තියෙනවා නම් ඒකට ප්‍රමිතිය ආයතනෙන් ප්‍රමිතියකුත් දීලා තියෙනවා නම් අපි කන දෙයට මේ පසට දාන එකේ ප්‍රමිතිය තහවුරු කරන්නේ කවුද? කීයයි මේකේ බෝඩ් එකක් ස්ටිකර් එකක් ගහන්න පුළුවන් ස්ටෙරිලයිස් කරපු කියලා. ජීවාණුහරණය කරන ලද කාබනික පොහොර කියලා. මේක පසට කාලයක් තිස්සේ දාලා ඉවර වෙලා අවුරුදු 10කට විතර පස්සේ ඕන්න මිනිසුන්ට රෝගයක් හැදෙන්න පටන් ගන්නවා. එතකොට තමයි සෝස් එක මොකද්ද කියලා හොයපුවාම නිසි ප්‍රමිතියට ආපු නැති කාබනික පොහොර කියලා දැනගත්ත දවසට මොකද කරන්නේ? ඒ මිනිසුන්ට රෝග හැදෙන්න පුළුවන්, සත්තුන්ට රෝග හැදෙන්න පුළුවන්, ගස්වලට ලංකාවේ නැති රෝග හැදෙන්න පුළුවන්. මේ කාබනික ද්‍රව්‍යවල ඒ වගේ ව්‍යාධි ජනකයෝ ඉන්නවා. ඒ නිසා ස්ටෙරිලයිස් කරනවායි කියන එක අනිත් එක ස්ටෙරිලයිස් කරන්න ඉලෙක්ට්‍රෝන බීම් එකක් තියෙන මේ මැෂින් එකක් ඩිසයින් කරලා ඒක ඇතුලෙන් යවන්න ඒකට යන වියදමත් එක්ක ගත්තාම ඒ කොම්පෝස්ට් පොහොර වලට කොච්චර වියදමක් යයිද? ওই වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මම දන්නේ නැහැ මේවා අධ්‍යයනය කරලා තියෙනවද නැද්ද කියන එක. ඊළඟට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔය ලංකාවේ ගොඩාක් වගා කරන්නේ හයිබ්‍රිඩ් භෝග. දැන් සාමාන්‍යයෙන් ඔය
ලංකාවේ අර ගමේ පැපොල් කියන ඒවා නැහැනේ. අර පැපොල් නෑ රට නැති රතු පාට පැපොල්නේ තියෙන්නේ. හරිද? ඒ ගොඩාක් තක්කාලි අනමනන් ඒවා අර අපි ඉස්සර දැක්ක ගොරක තක්කාලි කියන අර බික් වගේ තියෙන තක්කාලි නෙවෙයිනේ. අර කෙනෙකුට ගහලා මරන්න පුළුවන් විදිහ හයිය තක්කාලිනේ තියෙන්නේ. ඒවා ඔක්කොම හයිබ්‍රිඩ් සීඩ්ස් තියෙන්නේ. හරි? හයිබ්‍රිඩ් පැල හදලම තියෙන්නේ රසායනික පොහොර වලට හරිම සෙන්සිටිව්. එතකොට ඒකට කාබනික පොහොර දැම්මට ඒ කාබනික පොහොර ජීර්ණය වෙලා ඒ ටික එනකොට ගහේ අස්වැන්න නෙලා ගන්න අවස්ථාවටත් ඇවිත්. ඒ නිසා මේවයි නොගැලපීම් තියෙනවා. දැන් මේ ටික අහගෙන හිටපුවාම හරිද? කෙනෙක් මට ගහන්න පුළුවන් හොඳම මඩකුත් තියෙනවා. මොකද්ද? ඔන්න බහුජාතික සමාගම් වලින් සල්ලි අරගෙන කාබනික පොහොර භාවිතා කරන වැඩපිළිවෙල හරි අකර්මණ්‍ය කරන්න බහුජාතික සමාගම් වලට කඩේ යනවා. මේක කමෙන්ට් එකකටත් ඕගලන්ට දාන්න පුළුවන්. හැබැයි බහුජාතික සමාගම් වලට වලින් ලොකුම ජීවිත තර්ජනයක් තියෙන කෙනෙක් තමයි මම දැන් සෑහෙන කාලෙක ඉඳන්. මම කියන්නේ රසායනික පොහොර භාවිතය ක්‍රමානුකූලව නතර කළ යුතුයි. කාබනික පොහොර භාවිතය ක්‍රමානුකූලව වැඩි කළ යුතුයි. අර භාවිතා කරන රසායනික පොහොර ප්‍රමාණයත් ලංකාවේ නිපදවීමට බැයිද දෙයනේ? ලංකාවේ නිපදවන්නම බැයිද? ඒකට ඕනි කරන මානව ප්‍රාග්ධනය දැනුම ක්‍රම ඒවා නැද්ද ලංකාවේ? යූරියා නිපදවන්න බැයිද ලංකාවේ? සුපර් ෆොස්ෆේට් නිපදවන්න බැයිද? මියුරියේට් ඔෆ් පොටෑෂ් නිපදවන්නම බැයිද? දැන් මේ කොරෝනා කාලේ කියනවා කොරෝනා එන්නත් උනත් ලංකාවේ නිපදවන්න පුළුවන් කියලා. ඒක අරවක් නිපදවන්න බැයිද ලංකාවේ? ඒ කියන්නේ නිසි ප්‍රමිතියට රසායනික පොහොර කළා බහුජාතික සමාගම් වලට ඒක නොදී සමාගම් වලට ඒක නොදී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් කියලා එකක් තියෙනවා. ඒකෙන් ගොවින්ව රෙජිස්ටර් කරගන්න පුළුවන් ප්‍රාදේශීය වශයෙන් රෙජිස්ටර් කරගෙන ගොවියට අවම ප්‍රමාණයක් ලබා දෙනවා රසායනික පොහොර. අවම ප්‍රමාණයක් ලබා දෙනවා රසායනික පොහොර. ඊළඟට එයාට කොම්පෝස්ට් එයාට හදාගන්න අවශ්‍ය කරන දැනුම ලබා දෙනවා. ඒ මදිනම් ගණ්ඩ අවශ්‍ය කරන පහසුකම් ටික හදනවා. හදලා කාබනික පොහොර වැඩිපුර යොදන්නත් රසායනික පොහොර සුළුවෙන් යොදන්නත් හදලා කාලයක් ගත වුණාට පස්සේ හිමින් රසායනික පොහොර අඩු කරලා නතරම කරලා දාන්න පුළුවන්. මේක මේ අර එකපාරට නිකන් මල් වෙඩිලක් පත්තු කළා වගේ එකපාරට ආශ්චර්යයක් වගේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේක ක්‍රමානුකූලව වැඩපිළිවෙලක් හදලා ප්ලෑන් එකක් හදලා කරන්න ඕනේ. නමුත් අපේ රටේ ගොඩාක් වෙලාවට දකින්න ලැබෙන දේ තමයි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එක විෂය බහර ඇමතිවරුන් අතර අන්තර් සම්බන්ධතාවයක් නැහැ. සාකච්ඡාවක් නැහැ. වැඩපිළිවෙලක් නැහැ. මයික් එකක් අල්ලපුවාම මොනවා හරි කියනවා හිතට එන දෙයක් ඒ වෙලාවට හිතිච්ච දෙයක් කියනවා. ඒ මිස වෙනම සූදානමක් ඒවා මොකක්වත් එහෙම පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා තමයි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි රසායනික පොහොර භාවිතය අඩු කළා නතර කරන එක වෙනුවෙන්ම පෙනී සිටලා තියෙනවා. ඒක නිසායි මම ඕගලන්ට කිව්වේ මගේ කලින් 133 එපිසෝඩ් එක බලන්න කියලාත්. ඒ වගේම මතක තියාගන්න ඕනේ දැන් ওই නාගරික කැලිකසල තියෙනවානේ. ඒ දැන් ওই පිටරට වලින් ගෙන්න නාගරික කැලිකසල වල ව්‍යාධි ජනක සුද්‍රජීවීන් විතරක් නෙමෙයි. නිකල්, කැඩ්මියම්, ලෙඩ් වගේ බැරලෝහ තියෙන්න පුළුවන්. දැන් රසායනික පොහොර වලත් බැරලෝහ තියෙනවා කියලානේ ඒක හොඳ නැත්තේ. ඒතර අර ගෙන්නන නාගරික දැන් චීන වගේ රටක් ගත්තොත් ඒක හරියට පොලියුෂන්ස් වැඩි. ඒ කියන්නේ දූෂණ පරිසර දූෂණයන් වැඩි. ඒ නිසා නාගරික අපසන්දන වල නාගරික අපද්‍රව්‍ය වල හරියට කැඩ්මියම්, නිකල් හරිද? ආසනික් එතකොට සිල්වර් ඒ වගේ බැරලෝහ අන්තර්ගත වෙනවා. ඒතර ඒ වගේ බැරලෝ කියන්නේ දැන් ජීවාණුහරණය කළා සුද්‍රජීවීන් ටික මරන්න පුළුවන්. හරියටම ජීවාණුහරණය කරනවා නම් සුද්‍රජීවීන් ටික මැරෙනවා හානිකර උන්. නමුත් බැරලෝහ මැරෙනවා කියලා එකක් නැහැනේ. කොච්චර ජීවාණුහරණය කළත් බැරලෝහ ටික එහෙමම තියෙනවා. එතකොට මේ අහන්නකෝ රසායනික පොහොර භාවිතා කිරීමෙන් පසට එකතු වෙලා බැරලෝහ ඒවයින් අපේ භූගත ජලය දූෂණය වෙලා ඒවයින් අපිට විවිධ හානි ඇති වෙලා තියෙන වෙලාවක අපි රසායනික පොහොර නවත්තලා කාබනික පොහොර ගෙන්නනවා. කාබනික පොහොර වලත් බැරලෝහ වලට අමතරව ව්‍යාධි ජනක සුද්‍රජීවීනුත් ඉන්නවා නම් අපි මේ කරන්නේ නිෂ්ඵල වැඩක් වෙනවා නේද කාලයක් ගිහින් බලනකොට. ඒ නිසා මේකදී විද්‍යාත්මක වශයෙන් මේක දකින්න පුළුවන් අය ලංකාවේ ගොඩාක් ඉන්නවා. ඒ අය එකතු වෙලා සාකච්ඡා කරලා ඒ විද්වතුන්ගෙන් අවශ්‍ය කරන අදහස් ලබාගෙන ඒක ක්‍රියාත්මක කරන අය ඒක හරියට වැඩපිළිවෙලක් හදලා ක්‍රියාත්මක කළේ නැත්තොත් මේකත් නිකන් සම්දර්ශනයක් බවට පත් වෙනවා. පස්සේ කාලෙක වෙන දේ තමයි මේක කරන්න ගිහිල්ලා මේක අසාර්ථක වුණොත් එහෙම ගොවියා තුල ඇති වෙනවා කාබනික පොහොර භාවිතයේ වැඩක් නැහැ කියලා අදහසක්. ඒක ඇති වුණොත් ගොවියා තුල අපිට කවදාවත් ආයේ මේක මේ ප්‍රොමෝට් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේක හරියම කල්පනාවෙන් බොහොම විද්‍යාත්මක පදනමකින් කරනවා ඇතයි විශ්වාස කරනවා.